ආයිබෝවන් පෑබර අනාගතයට ආශිර්වාදමින් අදත් මම සක්වල අඩවිය YouTube channel එක සමග ඔබ සමග සම්බන්ධ වන්නේ ඉදිරියේදී යෙදීමට නියමිත සිකුරු ග්‍රහයාගේ රාශි මාරුව පිළිබඳව ඔබව දැනුවත් කරන්න. සිකුරු ග්‍රහයා මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වීම අපේ විශ්ව කේන්ද්‍රයේ පළවෙනි භාවය විදිහට අපි අඳුන ගන්න මේෂ රාශියට ඒ සිකුරු ග්‍රහයාගේ ප්‍රවිෂ්ඨ වීම කොහොමද කියන එක අපි මින් ඉදිරියට බලමු. ඉතින් මේ රාශි මාරුව සිදුවන්නේ මැයි මාසයේ 23 වන සඳුදා දවසේ රාත්‍රී 8:27ට තමයි මෙම රාශි මාරුව සිදුවන්නේ. ඉතින් අපි බලමු මේ සිකුරු ග්‍රහයත් මේෂ රාශියත් කියන ඒ නාමයන් දෙකේ තියෙන විශේෂතාව මොනවාද කියන එක. විශේෂයෙන් සිකුරු ග්‍රහයා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් අපි පොදුවේ ග්‍රහලෝකයේ මනමාලිය සුකුමාලිය කියලා අපි විවිධ නම් වලින් සුන්දර අලංකාරවත් නම් වලින් සිකුරු ග්‍රහයාව ආමන්ත්‍රණය කරනවා. ඊට අමතරව ඉතින් මේ සිකුරු ග්‍රහයාව නිවේදනය කරනවා ආදරවන්තයන්, යෞවනයන්, තරුණයන්, ඊට අමතරව තරුණ ස්ත්‍රියන්, කාන්තාවන් සිකුරු ග්‍රහයාගෙන් නිවේදනය කරනවා. ඊට අමතරව සිකුරු ග්‍රහයා ආපෝ ගුණය සහිත ග්‍රහයෙක්, දිවා කාලයේ බලවත් බ්‍රාහ්මණ වංශය නිවේදනය කරනවා. ඒ විතරක් නෙමෙයි සිකුරු ග්‍රහයා හරහා අපිට එයාට බලවත් ස්ථාන විදිහට අපි විමසුවොත් දිශාව වෙන්නේ ගිනිකොන දිශාව ඕනම කේන්ද්‍රයක 4 වෙනි භාවය සිකුරු ග්‍රහයට දිග්බල භාවය විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් මේ සිකුරු ග්‍රහයා මේෂ රාශියට තමයි ප්‍රවිෂ්ඨ වන්නේ. ඉතින් මේෂ රාශිය මොනවාද කියන එක අපි හඳුනාගත්තොත් මේෂ රාශිය සංකේතයක් තියෙන්නේ එළුවෙකුගේ සංකේතයක්. ඉතින් මේ හරත් යම්කිසි බලාපොළ වලට යන්න පුළුවන් හැකියාව තියෙන සංකේතාත්මකව. ඊට අමතරව අපි විශේෂයෙන් බලුවොත් මේෂ රාශිය කියන්නේ චර රාශියක්, අග්නි ගුණයේ තියෙන රාශියක්. ඊට අමතරව රජස් රාශියක් විදිහට අපි හඳුනා ගන්නවා, පුරුෂ රාශියක් විදිහට අපි හඳුනා ගන්නවා. ඉතින් පෘෂ්ඨෝදය රාශියක්, රාත්‍රියේ බලවත් රාශියක්, නැගෙනහිර දිශාවට බලවත් රාශියක් විදිහට අඳුන ගැනීමේ හැකියාවක් තියෙනවා. ඉතින් මේ කියන ගති ගුණ සහ ඒ ග්‍රහයා සහ රාශිය පිළිබඳ දෙකම සංකලනය වීමෙන් මොනවාද වෙන්නේ කියන එක අපි විමසුවොත් විශේෂයෙන් සිකුරු ග්‍රහයා මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වීම මේ මේෂ රාශිය කියන්නේ අඟහරු ග්‍රහයට, ඒ කියන්නේ නැත්නම් කුජ ග්‍රහයට හයත් රාශියක් වෙනවා. ඉතින් මේ රාශියට ප්‍රවිෂ්ඨ වීම හරහා සම ගුණය තමයි ඇති වෙන්නේ. ඉතින් මේ සම ගුණයක් කියන්නේ හොඳත් නෑ නරකත් නෑ මධ්‍යස්ථ ප්‍රතිඵලයක් තමයි ඒ හරහා නිවේදනය වන්නේ. ඉතින් විශේෂයෙන් ඒ හරහා යම්කිසි මොකද හිස පිළිබඳ නිවේදනය කරන්නේත් මේ මේෂ රාශිය හරහා. ඉතින් ඒ හරහා සිකුරු ග්‍රහයේ සම්ප්‍රාප්තිය සමග තරමක් දුරට කලාත්මක පැතිවලට යම්කිසි නැඹුරක් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. කොහොම නමුත් ඒ අඟහරු ග්‍රහයාගේ කූරු ස්වභාවයට සහ ඒ සිකුරු ග්‍රහයාගේ සෞම්‍ය ස්වභාවය මිශ්‍ර වීම හරහා යම් අපි සෞන්දර්යාත්මක දකින්න දේවල් වල යම්කිසි රැඩිකල් භාවයක් දකින්න පුළුවන් අවස්ථාවන් ඇතිවීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඉතින් මේ ආකාරයේ පොදුවේ අපිට හඳුනා ගන්න පුළුවන් වුණත් මෙතනින් එහාට අපි බලමු ඔබගේ ලග්නයට කොහොමද කියලා. මේෂ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව මෙම සිකුරු ග්‍රහයා තැන්පත් වන්නේ ඔබගේ ලග්නය තුලටයි. විශේෂයෙන් ඔබගේ හිස පිළිබඳව, ඔබගේ පෞරුෂත්වය පිළිබඳව, සෞඛ්‍ය පිළිබඳව නිවේදනයක් ඇති කරනවා මේ ලග්නය හරහා. ඉතින් සෞම්‍ය ග්‍රහයෙක් ලග්නගත වීම හරහා යම්කිසි සුබදායී ප්‍රතිඵල ලැබීමේ ප්‍රවණතාවයක් තියෙනවා. තරමදුරට විනෝදශීලීව, කලාත්මකව, සෞන්දර්යාත්මකව ඔබගේ කාලය මෙහෙවන්න පුළුවන් හැකියාවක් මේ හරහා නිවේදනය වෙනවා. විශේෂයෙන් මේ සිකුරු ග්‍රහයට අයත් භාවය මොනවාද කියන එක විමසුවොත් ඔබගේ කේන්ද්‍රයේ දෙවෙනි භාවය සහ හත්වෙනි භාවය අයත් සිකුරු ග්‍රහයට අයත් වෙනවා. ඉතින් ඒ සිකුරු ග්‍රහයට අයත් භාව හරහා විශේෂයෙන් දෙවෙනි භාවය හරහා ධනය, කුටුම්බය, කතාව වගේ දේවල් නිවේදනය කරනවා. ඊට අමතරව හත්වෙනි භාවයෙන් ලෝකයා සමග ඔබ ගනුදෙනු කරන ආකාරය, විශේෂයෙන් තවත් පුද්ගලෙක් සමග ඔබ කරන්නා වූ ගනුදෙනුවක් හෝ එකඟතාවයක් මේ හරහා නිවේදනය කරනවා. විශේෂයෙන් ඒ හරහා විවාහය, අහුලේ වැඩ කටයුතු, ව්‍යාපාර වගේ දේවල් අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් ඒ විශේෂයෙන් ඒ නිසා ඔබගේ හිස නිවේදනය කරන්නේ පළවෙනි භාවය තුල මේ දෙවැන්නෙත් හත්වැන්නෙත් අධිපති එම ග්‍රහයා තැන්පත් වීම හරහා විශේෂයෙන් ඔබගේ ධනය වර්ධනය කිරීම සඳහා, ඔබගේ ව්‍යාපාර වර්ධනය කිරීම සඳහා යම් නැඹුරුවක් ඇති වෙන්න පුළුවන්. විශේෂයෙන් කුටුම්බය, විවාහය කියන එක අපි විමසුවොත් ඔබගේ විවාහය ජීවිතය සහ ඒ ආශ්‍රිතව ඇති කර ගන්නා වූ පෞල් ජීවිතය තුළ යහපත් අන්දමින් කාලය ගත කරන්න අවශ්‍ය නැඹුරුව යම් වැඩිපුර ඒ වෙනුවෙන් කැපවීමක් අපේක්ෂා කරන්න පුළුවන් කාලයක් විදිහට තමයි මේ කාලේ දකින්න පුළුවන් වන්නේ. ඔබගේ කතාව තරමදුරට සෞම්‍ය ස්වභාවයක්, තරමදුරට විනෝදශීලී ස්වභාවයක් ඇති කරවන්න පුළුවන්. ලෝකයාගේ ආකර්ෂණය දිනා ගන්න මට්ටමට ඒ කතාව අසුරවන්න පුළුවන් හැකියාවකුත් තියෙනවා.
කෙසේ නමුත් ඔබගේ හවුලේ කරන වැඩ කටයුතු වලදී තරමක් දුරට ප්‍රවේශම් සාගතව වැඩ කටයුතු කිරීම එහෙම කියන්නේ ව්‍යාපාර කටයුතු වලදී හවුලේ කරන වැඩ කටයුතු ප්‍රවේශම් සාගත වැඩ කිරීම වඩාත් යාපත් වෙනවා විශේෂයෙන් මොකද හත්වැන්නේ ආයි හත්වැන්න විදිහට අපි හඳුනගන්නේ ලග්නගත වීමත් එහෙම නැත්නම් දෙවැන්නේ 12 වෙනි විදිහට අපි හඳුනගන්නේ ලග්නගත වීමත් හරහා යම්කිසි අයුරකින් ප්‍රවේශම් සාගතව වැඩ කටයුතු කිරීමෙන් ඒ ඇතිවිය හැකි යම් හයාපත් තත්ත්වයක් වෙනවා විශේෂයෙන් ඔබගේ කේන්ද්‍ර සාපේක්ෂවත් මේ යම් සූක්ෂම විදියට වෙනස් වීමේ හැකියාවන් තියෙනවා විශේෂයෙන් ඔබ ගත කරන දශාවංශා ඔබගේ ගෝචර ග්‍රහයන් තැන්පත් ස්ථාන අනුව සෙන්සුරුගේ ඒ රාශි මාරුව සමග යම් වෙනස් වීම සිදු වෙන්න පුළුවන් හැකියාවක් පවතිනවා. ඉතින් ඒ කෙසේ නමුත් යහපත් අන්දමින් කාලය ගත කරන්න පුළුවන් ප්‍රවණතාවයක් නැඹුරුවක් සහිත කාලයක් විදිහට තමයි මේ සිකුරු ග්‍රහයා ඔබගේ ලග්නගතව ඉන්න කාලය අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. වෘෂභ ලග්නයෙන් උපන් ඔබගේ ලග්නාධිපති ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ ඔබගේ කේන්ද්‍රයේ 12 වෙනි භාවයේ ඔබගේ වැය ස්ථානය විදිහට අපි හඳුන ගන්න 12 වෙනි භාවයේ තමයි තැන්පත් වෙලා ඉන්නේ. ඒ තරමදුරට ඔබගේ ලග්නාධිපති ග්‍රහයාට ඒ අශුභ අපි අබඩක් සිදුවෙන ස්ථාන විදිහට අපි හඳුන ගන්න තවත් භාවයකට තමයි ඒ ලග්නාධිපති ග්‍රහයා ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඒ නිසා මේ කාලය තුලදී ඔබ ගන්නු ලබන තීන්දුව වලදී වඩා සැලකිලිමත්ව ඒවා මෙහෙය යුතු වෙනවා. මොකද නැත්නම් ඔබට යම්කිසි හානියක් පාඩුවක් සිදුවන්නට ඒ මාර්ගයේ සැලසෙන අවස්ථාවන් ඇතිවීමේ ප්‍රවණතාවයක් මේ හරහා ඔබට භුක්ති විඳින්න වෙන අවස්ථාවන් නිර්මාණය වෙන්න පුළුවන්. ඒ නිසා විශේෂයෙන් ඔබට හානියක් පාඩුවක් වෙන්න තියෙන අවස්ථාවන් තරමක් දුරට ඔබ පාලනය කරගතු වෙනවා. මොකද ඔබගේ විශේෂයෙන් ගනු ලබන තීන්දුව ඔස්සේ. ඒ විතරක් නෙමෙයි ඔබගේ පෞරුෂත්වයට ප්‍රතිරූපයට යම්කිසි අබඩක් අවාසිදායක සිදුවීම් පවා සිදුවීමේ ප්‍රවණතාවයකුත් ඒ හරහා ඇති වෙනවා. විශේෂයෙන් ඔබට තරමක් දුරට මේමයි. ඔබට යම්කිසි අයුරකින් රෝග පීඩාවන් සඳහා යම් අවස්ථාවක ඒ සඳහා අවශ්‍ය බෙහෙත් ලබාගෙන එයින් මිදෙන්න පුළුවන් අවස්ථාවක් නිර්මාණය වීමක් පවතිනවා. විශේෂයෙන් මේ 6 වෙනිත් අධිපතිත්වය මේ සිකුරු ග්‍රහයට තියෙන නිසා එතනින් සුවපත් වීම අපි හඳුන ගන්නවා 12 වෙනි. අර වැය වීම හානි පාඩු අපිට ඒ අවාසිදායක මට්ටමින් කටයුතු සිදු වුණත් ඔබ රෝග පීඩාවකින් කාල්ගත කරපු අයෙක් නම් විශේෂයෙන් ඒ ඔබගේ 6 වෙන්නේ අධිපති ග්‍රහයා එතනින් සුවපත් වීමේ භාවය විදිහට අපි හඳුනගන්නේ 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීම හරහා ඔබට ඒ සුවපත් වීමට අවශ්‍ය ඖෂධ ප්‍රතිකර්ම ශාන්ති කර්ම හිමිවීමේ හැකියාවක් පවතිනවා. එය තරමදුරට යහපත් අන්දමට අපිට දකින්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඊට අමතරව මේ ලග්නාධිපති ග්‍රහයා 12 වෙනිට ප්‍රවිෂ්ඨ වීම හරහා ඔබ විදේශගත වීමට හෝ නැත්නම් දැන්ට පදිංචි ස්ථානයෙන් බැහැරව ඔබ වාසය කරන්න යම් කිසි සැලසුමක සිටියා නම් ඒ සඳහා ටිකක් යහපත් ප්‍රවණතාවයක් ඇති කරන කාලයක් විදිහට අපිට දකින්නට පුළුවන් අවස්ථාවක් මේ හරහා නිවේදනය කරලා තියෙනවා. මිථුන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබගේ කේන්දරයේ 12 වෙන්නේ අධිපති ග්‍රහයා සහ 5 වෙන්නේ අධිපති ග්‍රහයා වන සිකුරු ග්‍රහයා 11 වෙනි භාවය 6 ස්ථානයේ විදිහට අපි හඳුනගන්නේ 11 වෙනි භාවයට තමයි රාශි මාරුව සිදු වෙලා තියෙන්නේ. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් 12 වෙනි හරහා අපි අපේ වැයවීම ගැන කතා කරනවා. අපිට සිදුවෙන හානි පාඩු ගැන කතා කරනවා. ඉතින් ඒ ස්ථානයේ අධිපති ග්‍රහයා 11 වෙනිට පැමිණීම හරහා තරමක් දුරට ඔබට ලැබෙන ආදායම් මාර්ග ලැබෙන පැතිකඩයන් තරමක් දුරට අවම වීමේ ප්‍රවණතාවයක් තියෙනවා. ඒ 12 වෙන්නේ අධිපතිත්වයේ ස්වභාවය අනුව. කෙසේ නමුත් 5 වෙනි අධිපතිත්වයේ දරන නිසා එතනදී යම් කිසි අයුරකින් ඔබගේ අනාගත සුබ සිද්ධිය උදෙසා ඔබගේ ශාස්ත්‍රීය කටයුතු එහෙම නැත්නම් ඔබගේ දුවා දරුවන්ගේ කටයුතු එහෙම නැත්නම් ඔබගේ ආදරය ප්‍රේමය වැනි වගේ කටයුතු හරහා යම් කිසි ප්‍රතිලාභ ලැබීමේ හැකියාවක් මේ ඔස්සේ නිවේදනය වෙලා තියෙන නිසා අපිට යහපත් අයුරකින් ඒ පිළිබඳව විමසීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඒ නිසා විශේෂයෙන් ඔබගේ අධ්‍යාපන කටයුතු ශාස්ත්‍රීය කටයුතු මතකයෙන් කරන වැඩ කටයුතු ඔබගේ දුවා දරුවන් සම්බන්ධව ශිෂ්‍යයන් සම්බන්ධව කරන වැඩ කටයුතු වල යම් ප්‍රතිලාභයක් ඒ හරහා නව ඔබ ගුරුවරයෙක් නම් එහෙම නැත්නම් ඒ ඔබගේ දැනුමෙන් ඔබගේ හැකියාවෙන් කරන වෘත්තියක නම් ඔබ නියැලෙ ඉන්නේ ඒ හරහා යම්කිසි ආදායම් ඉපීමේ මාර්ග ඇති කර ගැනීමේ හැකියාවක් ඔබට
උදා වෙලා පවතිනවා. දරුවෝ සම්බන්ධවත් විමසුවොත් ඒ ඔස්සේම අපිට යහපත් අයුරකින් ඔවුන්ගේ වැඩ කටයුතු සාර්ථක වන ඔවුන්ගේ අරමුණු සඵල වන කාලයක් විදිහට අපිට දකින්න පුළුවන් හැකියාවක් ඒ ඔස්සේ නිවේදනය වෙලා තියෙනවා. කෙසේ නමුත් ඔබ විදේශගතව කාලය ගත කරන අයෙක් නම් එහෙම නැත්නම් විදේශ ව්‍යාපාර ඔස්සේ විදේශිකයන් සමග ඔබගේ ව්‍යාපාර කරනවා නම් විදේශ ගමන් බිමන් හරහා ව්‍යාපාර කරනවා නම් ඒ හරහා යම් කිසි අයුරකින් ඔබට ආදායම් උපයීමේ හැකියාවකුත් වැඩි වශයෙන් ආදායම් නව මාර්ගයකින් ආදායම් උපයන්නේ නැත්නම් ඔබ බලාපොරොත්තුෙන් හිටියේ ඔබ කරගෙන ආපු ඒ වැඩ කටයුතු ඔබගේ ඒ කාර්ය සඵල කරගෙන ඔබට නව ප්‍රවේශයකට යන්න පුළුවන් හැකියාවක් ඒ ඔස්සේ නිවේදනය වෙලා තියෙන නිසා ඊට යම් කිසි අඩුවක් පාඩුවක් සිදු වුණත් යම් කිසි අයුරකින් ඔබට සහනදායීව මේ කාලේ අසුරවන්න පුළුවන් හැකියාවක් පවතිනවා මිථුන ලග්න හිමියන්. කටක ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 10 වෙනි භාවයට තමයි මේ සිකුරු ග්‍රහයා ගෝචරය කරලා තියෙන්නේ. ඒ කියන්නේ මේෂ රාශියට. ඉතින් මේ 10 වෙනි භාවය හරහා රැකියාව, වෘත්තිය, එහෙම නැත්නම් ඔබ කරන්නා වූ කුමන හෝ ක්‍රියාවක්, කර්මයන් පිළිබඳ කතා කරන භාවය විදිහට අපි හඳුන ගන්නවා. මේ අපි කර්මස්ථාන විදිහට අපි කියන්නේ. ඉතින් මේ 10 වෙනි හරහා එවැනි වූ නිවේදන වලට යන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් විශේෂයෙන් ඔබගේ 11 වෙනි අධිපතිත්වය සහ 4 වෙනි අධිපතිත්වයත් පවතින්නේ මේ සිකුරු ග්‍රහයටමයි. මේ භාව දෙකත් බැලුවම ඊටමත් ඔබට වාසිදායක ඔබට යම් කිසි අයුරකින් ධනය, සැපය, සුඛය පිළිබඳ කතා කරන භාවයන් දෙකක් විතර අපි හඳුන ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා සිකුරු ග්‍රහයට අයත් භාවයන් දෙක ගැන විමසද්දී. විශේෂයෙන් සැපයට, සුඛයට, වාහන එහෙම නැත්නම් දේපල පිළිබඳව අපිට කතා කරන්න පුළුවන් මේ 4 වෙනි භාවය හරහා. ඊට අමතරව 11 වෙනි භාවය හරහා නව ආදායම් ඔබගේ අරමුණු සඵල කරගන්න වැඩ කටයුතු පිළිබඳවත් නිවේදනය වීමක් තියෙනවා. ඉතින් මේ ඔස්සේ කරන වැඩ කටයුතු වල එම කාර්යයන් වල සඵලතාවය, ඒ කාර්යක්ෂමතාවය සහ ඒ දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන් හැකියාවක් පවතින කාලයක් විදිහට තමයි මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් වන්නේ. ඒ නිසා ඔබ උත්සාහයෙන්, ඔබගේ වීරයෙන්, ඔබගේ ශක්තියෙන් මේ කරන වැඩ කටයුතු වල දියුණුවක් අපේක්ෂා කරන්න පුළුවන්. අර මං පෙරකී මාතෘකාව ඔස්සේ ඔබ යම්කිසි වැඩ කටයුතු වල ඔබගේ අරමුණු සහිතව ඔබ වැඩ කටයුතු වල නියැලලා සිටියා නම් ඊට අමතරව අපි විමසද්දී ඔබගේ මනස පිළිබඳ කතා කරන විශේෂයෙන් මේ කටක ලග්න හිමියන්ගේ මනස පිළිබඳව අපි කතා බහ කරන්නේ එයින් 4 වෙනි භාවයේ අධිපති සිකුරු ග්‍රහයා හරහා. ඉතින් මේ සිකුරු ග්‍රහයා 10 වෙනිට ප්‍රවිෂ්ඨ වීමත් සමග විශේෂව ඔබගේ මනස තුල පැවතුණු ඒ යම්කිසි මේ සිතුවිල්ලක් ක්‍රියාවට නංවන්න පුළුවන් ඊටමත් යාපත් වූ කාලයක් විදිහට මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවකුත් තියෙන නිසා කටක ලග්න හිමියන්ට සැලසුම් සාගතව ඔබගේ උත්සාහයෙන්, ඔබගේ සුඛයට, සැපයට සහ ඔබගේ නව ආදායම් මාර්ග නැත්නම් ඔබගේ අරමුණු සඵල කරගන්න වැඩ කටයුතු වෙනුවෙන් ප්‍රායෝගිකව වැඩ කරලා එයින් ඔබගේ අපේක්ෂාව සඵල කරගන්න පුළුවන් හැකියාවක් සහිත කාලයක් විදිහට හඳුනා ගන්න පුළුවන් නිසා මේ කාලය ඔබට යහපත් කාලයක් විදිහට අපිට හඳුනාගැනීමේ හැකියාවක් තියෙනවා. සිංහ ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ 9 වෙනි භාවයට තමයි සිකුරු ග්‍රහය ගෝචරය කරලා තියෙන්නේ. ඉතින් මේ 9 වෙනි භාවය හරහා ඔබගේ පියා, ඔබගේ ආයතන ප්‍රධානීන්, ඔබගේ ඔබට දැනුම ලබා දෙන ගුරුවරුන්, උපදේශකයන්, එහෙම නැත්නම් ඔබගේ ආගමික ධර්මතාවය, එහෙම ආගමික ශාස්ත්‍රවරයන් වහන්සේලා මේ හරහා නිවේදනය කරනවා. ඉතින් ඒ විතරක් නෙමෙයි ඔබගේ පෙර භාවයන්හි කළද කුසල ක්‍රියාවන් පිළිබඳ කතා කරන්නේ 9 වෙනි භාවය, ওই පුණ්‍ය ස්ථානය විදිහට අපි හඳුනා ගන්නවා. විශේෂයෙන් ඔබගේ සෞභාග්‍ය වාසනාව පිළිබඳ කතා කරනකොටත් මේ 9 වෙනි භාවය හරහා තමයි කතා කරන්නේ. ඉතින් මේ ස්ථානෙට ඒ සිකුරු ග්‍රහයාගේ ඒ පැමිණීමත් සමග සෞම්‍ය ස්වභාවයේ සහිත ග්‍රහයෙක් පැමිණීමත් සමග යාපත් වූ ප්‍රතිලාභයන් ලැබීමේ හැකියාවක් පවතින. විශේෂයෙන් 3 වෙනි භාවයේ අධිපතිත්වය සහ ඔබගේ කේන්දරයේ කර්මස්ථාන විදිහට අපි හඳුනා ගන්න 10 වෙනි භාවයේ අධිපතිත්වය මේ සිකුරු ග්‍රහයට පවතිනවා. ඉතින් විශේෂයෙන් මේ 10 වෙනි භාවයේ අධිපති ග්‍රහයා 9 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීමත් සමග විශේෂයෙන් ඔබගේ වෘත්තියට අවශ්‍ය වාසනා ගුණය, එහෙම නැත්නම් පෙර භාවයන්හි ඔබ කරන ලද කුසල ක්‍රියා මහිමෙන් ඔබගේ වැඩ කටයුතු ඉතාමත් සැහැල්ලුවෙන් ඔබගේ අරමුණු සඵල කරගන්න මාර්ගයට නැඹුරුව හදාගන්න ඉතා වාසනාවන්ත කාලයක් විතර මේ කාලය හසුරවීමේ හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඔබගේ 3 වෙනි භාවයේ අධිපතිත්වය තියෙන නිසා
යාළු හිත මිත්‍රාදීන් හරහා ඔබගේ සහෝදර සහෝදරියන් හරහා ඔබගේ හැකියාවන් කුසලතාවයන් හරහා විශේෂයෙන් ඔබගේ දක්ෂතාවය ඔබගේ වීරිය වික්‍රමය හරහා ඔබගේ කටයුතු සඵල කරගන්නට හැකියාව සහිත ඔබගේ පෙරපින් ඉස්මතු වෙන කාලයක් විතර තමයි මේ කාලය අපිට හඳුන ගන්න පුළුවන් වන්නේ. ඉතින් මේ කාලය ඉතින් සිංහ ලග්න හිමියන්ට එතරම් අකටයුතු දායි කාලයක් සිදුවන්නේ නැහැ මේ සිකුරු ග්‍රහයාගේ රාශි මාරුට සාපේක්ෂව. ඉතින් කෙසේ නමුත් ඔබගේ කේන්දරයට සාපේක්ෂව යම් වෙනත් පීටීම් එක්ක එහෙම නැත්නම් ඒ කේන්දරය තුල පවා ඒ අනිකුත් ග්‍රහයන්ගේ පීටීම් අනුව යම් ආකාරයකට වෙනස් වීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් ඔබගේ බාධක ස්ථානයේ විදිහට තමයි අපි 9 වෙනි භාවය හඳුනගන්නේ. ඉතින් මේ 9 වෙනි භාවයට සිකුරු ග්‍රහයක පැමිණීමත් හරහා වෘත්තිය තුල ඔබගේ හැකියාවන් දක්ෂතාවයන් තුල බාධක අභියෝග එන්න පුළුවන්. ඉතින් ඒ වලට ඔබ සාර්ථකව මුහුණ දීලා ඒ පරිණතව මුහුණ දීමෙන් ඔබගේ ඒ ජාවයේ ශක්තිය තව තවත් වර්ධනය කර ගැනීමෙන් ඒ අරමුණු සඵල කර ගන්නට යන මාර්ගය ඔබට විවර කර ගැනීමේ වාග්ය මේ කාලය තුලදී ඔබට ඇති කර ගන්න පුළුවන් හැකියාවක් පවතිනවා. කන්‍යා ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ දෙවෙනි භාවයේ අධිපතිත්වය සහ පුණ්‍ය ස්ථාන විදිහට අපි හඳුන ගන්න 9 වෙනි භාවයේ අධිපතිත්වය දරන්නේ සිකුරු ග්‍රහයට. ඉතින් මේ සිකුරු ග්‍රහයා ගෝචර කරලා තින්නේ ඔබගේ කේන්දරයේ අපිට අවඩ සිදුවෙන භාවයන් විදිහට හඳුන ගන්න තවත් භාවයක් තමයි ගෝචරය කරලා තින්නේ 8 වෙනි භාවය. ඉතින් මේ 8 වෙනි භාවය හරහා විශේෂයෙන් අපිට ආගන්තුකව ලැබෙන යම් කරදර බාධක හඳුන ගැනීමේ හදිසියේ සිදුවෙන විපාක පිළිබඳ හඳුනා ගැනීමේ හැකියාව තියෙනවා හොඳ හෝ නරක. ඉතින් විශේෂයෙන් පොදුවේ ගත් කල මේ 8 වෙනි භාවය හරහා අපිට අනිටු ප්‍රතිඵල ලැබීමේ ප්‍රවණතාවය වැඩි. විශේෂයෙන් පෙර භවයන්හි කළද අකුසල ක්‍රියාවන් නිස්මතු වෙන භාවය විදිහට තමයි මේ 8 වෙනි භාවය හඳුනගන්නේ. ඒ විතර නෙමෙයි ආයුෂ පිළිබඳව කතා කරනත් මේ 8 වෙනි භාවය අපි භාවිතා කරනවා. ඉතින් එමේ ස්ථානයේ සෞම්‍යයේ පැමිණීම තරබදුරට යාපත් වූ ප්‍රතිවිපාක ලැබීමේ හැකියාවක් පවතිනවා. ඔබගේ ආයුෂ වර්ධනය පිණිස එහෙම නැත්නම් ඔබගේ කුටුම්බය පිළිබඳ විවාහයෙන් පසු ජීවිතයේ යාපත් අන්දමට හසුරව ගන්නට අවශ්‍ය ඒ ආශිර්වාදාත්මක ප්‍රතිලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා. ඊට අමතරව ගත්තොත් 9 වෙනි භාවයේ අධිපතිත්වය දරන නිසා ඔබගේ විවාහයෙන් පසු ජීවිතය ගැන කතා කරන 8 වෙනි භාවයේ සිකුරු ග්‍රහයක තැන්පත් වීම තරමද්දුරට යාපත් අත්නමට පැවතුනත් 9 වෙනි භාවයේ අධිපතිත්වය හරහා බලද්දී 9 වෙනි භාවයට අධිපති පුද්ගලයන් කවුද කියන එක විමසුවොත් විශේෂයෙන් පියාට සාපේක්ෂව ඔබ පියා හා සමානව ගරු කරන අය, ගුරුවරුන්, උපදේශකයන්, එහෙම නැත්නම් ඔබගේ ආයතන ප්‍රධානීන් පිළිබඳ හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ කියපු අයට එතනින් 12 වෙනි විදිහට හඳුනා ගන්න ඔබගේ කේන්දරෙත් 8 වෙනි භාවයේදී මේ සිකුරු ග්‍රහයේ තැන්පත් වීම හරහා යම්කිසි ඔවුන්ව පීඩාවට ලක් වෙන ඔවුන්ට යම්කිසි ආනිපාඩුදායී සිදුවීම් සිදුවෙන කාලයක් විදිහට හඳුනා ගැනීමේ හැකියාවකුත් පවතින නිසා ඒ පිළිබඳව තරමදුර සැකලිමත් වෙමින් ඔවුන් පිළිබඳ ඔබට ඔබගේ හිතයිෂින් පිළිබඳ ඔබ තරමදුර සොයා බලමින් කාර්යය ගත කරනවා නම් සිදුවීමේ යම්කිසි සිදුවීම් වලදී ඔබට යම් අකටයුතුදායී සිදුවීම් තියෙනවා නම් එයින් මිදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. මම මේ වීඩියෝ වැඩසටහනේ අගදී අවශ්‍ය ශාන්ති කර්ම මම ඔබට දැනුවත් කරන්න. තුලා ලග්න හිමියන්ගේ ලග්නාධිපති ග්‍රහයා තමයි සිකුරු ග්‍රහයා. ඉතින් මේ ලග්නාධිපති ග්‍රහයා ඔබගේ කේන්දරේ 7 වෙනි භාවයට තමයි ප්‍රවිෂ්ඨ වෙලා තියෙන්නේ. ඉතින් 7 වෙනි භාවය හරහා 7 වෙනි භාවයට කාරක ස්වභාවයත් මේ සිකුරු ග්‍රහයටම පවතිනවා. විශේෂයෙන් විවාහය පිළිබඳ අපි කතා කරද්දී සිකුරු ග්‍රහයෙන් තමයි විමසන්නේ. ඉතින් ඒ විවාහය කියන මාතෘකාවට අදාළ ග්‍රහයා ඒ 7 වෙනි භාවයටම තැන්පත් වීම හරහා යම්කිසි අයුරකින් ඔබගේ විවාහ ජීවිතය තුළ යම්කිසි අයුරකින් ඔබට ගැටලුකාරී තත්ත්වයන් මතුවීමේ හැකියාවක් පවතිනවා. අපිට අපේක්ෂා කරන්න පුළුවන් 7 වෙනි විවාහයට කාරක ග්‍රහයා 7 වෙනි ප්‍රවිෂ්ඨ වීම හරහා යාපත් ප්‍රතිඵල ලැබෙවියයි කිය. නමුත් ඒ කාරක ග්‍රහයා එම ස්ථානයටම ප්‍රවිෂ්ඨ වීම හරහා යම්කිසි අකටයුතු සිදුවීමේ ප්‍රවණතාවයකුත් පවතිනවා. විශේෂයෙන් එම කාරක ගුණය නැසන ස්වභාවයක් පවතිනවා. ඒ නිසා විවාහයට ආදාළ පැතිකඩයන් ඔස්සේ යම්කිසි හයාපත් තත්ත්වයන් මතුවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ කේන්දරේ
අටවෙනි භාවයේත් අධිපතිත්වය පවතින්නේ මේ සිකුරු ග්‍රහයටම තමයි. විශේෂයෙන් ඔබට ඒ අදිසියේ සිදුවෙන සිදුවීම අදිසියේ සිදුවෙන ආයාපත් කටයුතු කරුණු කාරණා නිවේදනය කරන්නේ මේ සිකුරු ග්‍රහයගෙන්ම තමයි. ඉතින් මේ අධිපති ග්‍රහයා හත් වෙනිට ප්‍රවිෂ්ඨ වීම හරහා විශේෂයෙන් විවාහයට සාපේක්ෂව විවාහයට අමතරව අපි බලන්න පුළුවන් ඔබගේ ව්‍යාපාර කටයුතු කෙරෙහි ඊට අමතරව ඔබ කරන හවුලේ වැඩ කටයුතු කෙරෙහි යම් කිසි ආයුරකින් ඒ අභාසිදායක සිදුවීමේ ප්‍රවණතාවයකුත් තියෙනවා. කෙසේ නමුත් ඔබගේ ලග්නාධිපති ග්‍රහයන් නිසා ඔබ සැලසුම් සාගතව තරමදුරට ඉවසිලිවන්තවම ඔබ මේ ගත යුතු තීන්දුව తీරන වලට එළඹෙනවා නම් මේ මාසයකට වඩා අඩු ඒ කාලය තුලදී මේ සිකුරු ග්‍රහය මේෂ රාශියේ ගත කරන කාලය තුලදී ඇතිවිය හැකි අබැඩදායී සිදුවීම් වලින් මිදිලා යාපත් අන්දමට මේ මනා ලෙස පවත්වා ගැනීමේ හැකියාවක් ඔබ සතුව පවතින මේ ගුණාංගයක් විතර අපි හඳුනා ගන්න පුළුවන්. විශේෂයෙන් මේ ලග්නාධිපති ග්‍රහයා වන නිසා ඔබ බුද්ධිමත්ව ප්‍රඥා ගෝචරව ඔබගේ මොළයේ වේසවල ඔබ දෙවරක් තෙවරක් ඔබ ගන්නු ලබන තීන්දුව తీරන කෙරෙහි වඩා සැකසීමක්ද සිතා බලා තීන්දුව తీරන ගැනීමෙන් මේ ලැබී හැකි ඔබගේ අනිටු ප්‍රතිඵල වලින් මිදෙන්න පුළුවන් හැකියාව පවතිනවා කියන එක මම නැවත වරක් මතක් කරනවා. වෘශ්චික ලග්නයෙන් උපන් ඔබගේ 12 වෙනි අධිපතිත්වය සහ 7 වෙනි අධිපතිත්වයේ හිමිවන සිකුරු ග්‍රහයා ගෝචර කරලා තින්නේ ඔබගේ කේන්දරයේ තවත් දුෂ්ට ස්ථානයක විතර අපි හඳුනගන්නේ 6 වෙනි භාවයට. 6 වෙනි භාවය අපි සත්‍රු ස්ථානයේ විදිහට අපි හඳුන ගන්නවා. ඊට අමතරව රෝග ස්ථානයේ විදිහට අපි හඳුන ගන්නවා. රෝග පීඩාවන් පිළිබඳව කතා කරද්දී සතුරන් ගැන කතා කරද්දී අපි මේ 6 වෙනි භාවය තමයි ප්‍රධාන කොට සලකන්නේ. ඉතින් ඔබගේ 7 වෙනි අධිපතිත්වයේ දරන සිකුරු ග්‍රහයා 6 වෙනිට ප්‍රවිෂ්ඨ වීම හරහා විශේෂයෙන් 6 වෙනි භාවයට සිකුරු ග්‍රහයාගේ මරණකාරක ස්ථාන විදිහට අපි හඳුන ගන්නවා. ඒ සිකුරු ග්‍රහයාගේ ගුණය නැසන ස්ථානයේ ඒ සිකුරු ග්‍රහයට අයත් භාවයන්හි ගුණය නැසන ස්ථාන විදිහට අපි කතා කරන්න පුළුවන් හැකියාව තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ 12 වෙනි කියවෙන කරුණු කාරණා කෙරෙහිත් විශේෂ 7 වෙනින් කියවෙන කරුණු කාරණා කෙරෙහිත් හයපත් ලෙස බලපෑම් කිරීමේ හැකියාව පවතිනවා මේ සිකුරු ග්‍රහයා 6 වෙනි භාවයේදී තුල ඒ ගෝචරය කරන කාලය තුලදී වෘශ්චික ලග්න හිමියන්ට. ඉතින් මේ 12 වෙනි භාවය හරහා මේ 6 වෙනින් මේ රෝග ගැන කතා කරත් 12 වෙනින් අපිට කතා කරන්න පුළුවන් සුවපත් වීම පිළිබඳව. මේ සුවපත් වීමට වග කියන්නේ ඒ භාවයට අධිපති මේ සිකුරු ග්‍රහයා රෝග ස්ථානයට ප්‍රවිෂ්ඨ වීම හරහා යම්කිසි ඔබ රෝගයකින් පීඩාවකින් මිදෙන්න ඔබ භාවිතා කරගෙන සිටිය බේත් හේත් පවා තරමක් දුරට ඔබට නැවතත් වෙනත් රෝගී පැතිකඩයකට හෝ එහෙම නැත්නම් ඒ සුවපත් වීමේ කාර්ය මගදී එන හිටලා නැවතත් ඒ රෝගී භාවයට පත්වීමේ ප්‍රවණතාවයක් ඇති කිරීමේ අවාසනාවන්ත සිදුවීම් පෙළක් වුවත් සිදුවීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් ඔබගේ ව්‍යාපාර කටයුතු වලදී හවුලේ වැඩ කටයුතු වලදී එහෙම නැත්නම් විවාහය තුලදී ඔබට තරමක් දුරට අවාසිදායක සිදුවීම් වෙන්න පුළුවන්. ඔබගේ හවුල්කරුවන් එහෙම නැත්නම් ව්‍යාපාරයේ මේ පාරිභෝගික ජනතාව ඔබට තරමක් දුරට සතුරන් ලෙස හැසිරෙන එහෙම නැත්නම් ඔබට යම්කිසි ආනිපාඩුදායක සිදුවීම් සිදු කරන අය විදිහට ඇසිරවීමේ හැකියාවකුත් මේ හරහා නිවේදනය කළා තියෙන නිසා තරමක් දුරට ප්‍රවේශම් සාගතව වෘශ්චික ලග්න හිමියන් මේ කාලය ගත කළ වෙනවා. විශේෂයෙන් මේ වීඩියෝ වැඩසටහනේ අවසාන අංගයේදී මම ඒ සඳහා කළ යුතු ශාන්ති කර්ම ඔබට මතක් කර සිටින්නම්. ධනු ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ 11 වෙනි භාවය සහ 6 වෙනි භාවය අධිපතිත්වයේ දරන මේ සිකුරු ග්‍රහයා තැන්පත් වෙලා ඉන්නේ 5 වෙනි භාවයේ. 5 වෙනි භාවය හරහා ආදරය ප්‍රේමය ගැන කතා කරනවා. ඉතින් මේ සිකුරු ග්‍රහයටත් එම කරුණු කාරණා කෙරෙහි යම් දායකත්වයක් නිවේදනයක් පවතිනවා. ඒ වෙනුවෙන් කටයුතු කරන ග්‍රහයා විදිහට අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. කෙසේ නමුත් මම පෙරදිත් මතක් කරා එම කාරක ගුණයන්ට අදාළම ග්‍රහයයි කාරක ස්ථානයට පැමිණීම යම් කිසි ගැටලුකාරී තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. ඒ පිළිබඳ වැඩි නැඹුරුවක් ඇතිවීමේ ප්‍රවණතාවයක් පවතින නිසා. ඉතින් ඒ පිළිබඳවත් ඔබ සිතා බලා කටයුතු කරන අයුරින් මේ කාලය ගත කරනවා නම් වඩා යාපත් වෙනවා. විශේෂ ඔබ ප්‍රේමය ආදරය පිළිබඳ වැඩි අවධානයක් දක්වන වයසක පසු වෙන අයෙක් නම් ඒ විශේෂයෙන්ම යෞවනයේ තාරුණ්‍යයේ ගත කරන අයෙක් නම් ඊට අමතරව ඔබගේ 6 වෙනි භාවයේ විදිහට අපි හඳුන ගන්නවා රෝග පිළිබඳව
එහෙම නැත්නම් ඔබගේ සතුරු කරදර පිළිබඳව. විශේෂයෙන් ඒ නිසා ඔබගේ අධ්‍යාපන කටයුතු වලට, ශාස්ත්‍රීය කටයුතු වලට, දරුවන්ගේ වැඩ කටයුතු වලට, ශිෂ්‍යයන් පිළිබඳ වැඩ කටයුතු වලට යම්කිසි අයුරකින් බාධාවන් මතුවෙන ප්‍රවණතාවයක් මේ ඔස්සේ නිවේදනය වෙන්න පුළුවන්. ඊට අමතරව ඔබගේ පස්වෙනි භාවය හරහා අපි තවත් නිවේදනය කරන පැතිකඩයක් තමයි ඔබගේ දැනුමෙන්, ශක්තියෙන්, මතකයෙන් කරන වැඩ කටයුතු. ඉතින් මේ පවා මේ රෝග ස්ථානයේ අධිපතිත්වය තියෙන නිසා යම්කිසි අයුරකින් ඒ ශාස්ත්‍රීය කටයුතු වලට, අධ්‍යාපන කටයුතු වලට, එහෙම නැත්නම් මතකයෙන් කරන වැඩ කටයුතු වලට යම්කිසි අයහපත් අන්දමින් බලපෑම් කිරීමේ හැකියාවකුත් පවතිනවා. කෙසේ නමුත් අපිට යහපත් අන්දමට අපිට යහපත් පැතිකඩයකට යම්කිසි ඉඟියක් ලබා දෙනවා 11 වැනි භාවයේ අධිපතිත්වය පවතින නිසා මේ සිකුරු ග්‍රහයටම. ඉතින් නව ආදායම් උපයන්න, එහෙම නැත්නම් ඔබගේ ඒ ඔබ අරමුණු සඵල කරගන්නා වූ ක්‍රියාමාර්ග වලට සුවෝත්සාහයෙන් යෙදෙන්නට අවශ්‍ය ශක්තිය හිමි කරලා දෙන ස්වභාවයකුත් ඒ ඔස්සේ නිවේදනය කරලා තියෙන නිසා ඔබ මේ මාසයකට වඩා අඩු කාලය අවශ්‍ය ශාන්ති කර්මවල යෙදෙමින්, එහෙම නැත්නම් ඔබ විශේෂයෙන් මතකයෙන් ශාස්ත්‍රීය කටයුතු වලට දක්වන ඒ ලැබියාව එලෙසම ඒකාකාරවම පවත්වා ගනිමින් මේ කාලය අසුරනවා නම් වඩා යහපත් ප්‍රතිඵල අපිට දකින්නට පුළුවන්. එහෙම නැත්නම් යහපත් ප්‍රතිඵලෙන් ඔබටම නිර්මාණය කරගන්න පුළුවන් හැකියාව පවතිනවා. යහපත් භාවයක අධිපතිත්වයක් මේ 6 වෙනි භාවයට අමතරව සිකුරු ග්‍රහයට මේ 11 වෙනි භාවයේ අධිපතිත්වයක් පවතින නිසා. මකර ලග්නයෙන් උපන් ඔබගේ කේන්දරයේ කේන්ද්‍රගතව තමයි සිකුරු ග්‍රහයා ගෝචර කරන්නේ ඔබගේ කේන්දරයේ 4 වෙනි භාවය. ඉතින් මේ 4 වෙනි භාවයට ප්‍රවිෂ්ඨ වීමත් සමග සිකුරු ග්‍රහයට දිග්බල ස්වභාවයක් ඇති කරනවා. ඒ නිසා විශේෂයෙන් ගිනිකොන දිශාව මුල් කරගෙන ඔබ මේ කාලය තුලදී ඔබගේ වෘත්තීය කටයුතු නැත්නම් ඔබ විශේෂ යන ගමන් බිමන් කටයුතු ආදී ඔබගේ යම් ආදායම් උපයන වැඩ කටයුතු වලට ඔබ ගිනිකොන දිශාව මුල් කරගෙන ඔබට ගමන් බිමන් යන්න පුළුවන් නම් මේ කාලය වඩාත් යහපත් ප්‍රතිඵල දකින්න විඳින්න පුළුවන් හැකියාව පවතිනවා. ඊට අමතරව ඔබගේ කේන්දරයේ 5 වෙනි භාවයේත් 10 වෙනි භාවයේත් අධිපතිත්වයේ හිමිවන්නේ සිකුරු ග්‍රහයටමයි. ඉතින් ඒ 10 වෙනි භාවයේ අධිපතිත්වය පිළිබඳ වීම සද්දිත් ඔබගේ කර්මස්ථානයේ විදිහට අපි හඳුනා ගන්නවා. ඔබගේ රැකියාව වෘත්තිය, ඔබ කරන කර්මයන් පිළිබඳව, ඔබ කරන ඒ ක්‍රියාවන් පිළිබඳව හඳුනා ගන්නට පුළුවන් හැකියාව තින්නේ 10 වෙනි භාවයේ හරහා. ඊට අමතරව 5 වෙනි භාවය හරහා ඔබගේ දැනුමෙන්, ශක්තියෙන්, ඔබගේ අධ්‍යාපනික කුසලතාවයන් ඔස්සේ දරුවන් කරන කියන වැඩ කටයුතු සහ එමෙ දරුවන් පිළිබඳ කරන කියන වැඩ කටයුතු, ශිෂ්‍යයන් පිළිබඳව ආදරය, ප්‍රේමය පිළිබඳවත් කතා කරන්නේ මේ 5 වෙනි භාවය හරහා. ඒ විතරක් නෙවෙයි පොදුවේ අනාගතය ගැන අපි විමසද්දිත් 5 වෙනි භාවය ගැන අපි විමසනවා. ඉතින් මේ භාවයන් වලට අධිපති ග්‍රහයා 4 වෙනි භාවය ඔබගේ සැපය, සුඛය ගැන කතා කරන ස්ථානයේ ප්‍රවිෂ්ඨ වීම හරහා යහපත් ප්‍රතිඵල අත්දකින්නට, අත්විඳින්නට පුළුවන්, නැඹුරුවක් හදාගන්නට පුළුවන් වාතාවරණයක් ඔබට පවතිනවා. ඉතින් ඒ නිසා ඔබ යම් කිසි මේ 10 වෙනි භාවයට සම්බන්ධතාවය පවතින නිසා විශේෂයෙන් ක්‍රියාකාරීව ඔබ යම් කිසි කටයුතු වල නියැලෙනවා නම් ඔබගේ නව වාහනයක් ගන්න, එහෙම නැත්නම් වාහනයක් ඔබට ලාභදායී අන්දමින් විකුණ ගන්නට පුළුවන් වගේ පරිසරයකට පවා මේ ඔස්සේ මේ සිකුරු ග්‍රහයේ ස්වභාවයත් එක්ක විමසද්දී වඩා යහපත් ප්‍රතිඵල ලබා දීමේ හැකියාව තියෙනවා. කෙසේ නමුත් ඔබට සුඛයට අදාළ කරන දේවල් වලට යම් ක්‍රියාකාරී අන්දමින් කැපවෙන, නැඹුරුවක් ඇතිවන කාලයක් විදියට මේ කාලය දකින්නට පුළුවන් හැකියාව තියෙන නිසා ඔබට විශේෂයෙන් ගෙදර අලුත් වැඩියා කටයුතු වලට යම් අයුරින් දායක වෙන්න වෙයි. නැත්නම් ගෙදරට අවශ්‍ය විශේෂ උපාංග, ඔබගේ සුඛයට අදාළ උපාංග වලට යම් කිසි ඒ වෙනුවෙන් වැඩ කිරීමේ ප්‍රවණතාවයක් පවා නිර්මාණය වීමේ හැකියාවක් පවතිනවා සිකුරු ග්‍රහයේ 4 වෙනි භාවය තුලදී ඒ ගෝචරය කරන කාලයේදී ඔබගේ කේන්දරයට සාපේක්ෂව. කුම්භ ලග්නයෙන් උපන් ඔබගේ කේන්ද්‍ර ස්ථානයක් සහ ත්‍රිකෝණ ස්ථානයක් අධිපතිත්වයේ දරනවා සිකුරු ග්‍රහය. විශේෂයෙන් 4 වෙනි භාවයේ සැපේ, සුඛය ගැන කතා කරන්නේ සුඛ ස්ථාන විදිහට අපි හඳුනගන්න. 4 වෙනි භාවයත් පුණ්‍ය ස්ථානය විදිහට අපි හඳුනගන්නේ 9 වෙනි භාවයේ අධිපතිත්වය දරන්නේ සිකුරු ග්‍රහයයි. ඉතින් මේ නිසා යෝගකාරක ග්‍රහයත් විදිහටත් අපි හඳුන ගන්නවා. ඒ විතරක් නෙමෙයි කුම්භ ලග්න හිමියන්ට බාධක ග්‍රහයා විදිහටත් ක්‍රියාත්මක වන්නේ මේ සිකුරු ග්‍රහයම තමයි. ඉතින් ඔබට ඔබගේ දියුණුව පිණිස, ඔබට උදව්ව පිණිස
ඔබට පීටට එන ඒ සිකුරු ග්‍රහයාම තමයි ඔබට බාධාවන් සහ අභියෝග ආකාරයෙන් ඔබට ඔබගේ ජීවිතයට බලපෑම් කරන්නේ. ඉතින් එවැනි වූ තත්ත්වයන් සහිත මේ සිකුරු ග්‍රහය ඔබගේ කේන්දරයේ 3 වෙනි භාවයට තමයි ගෝචර කරලා තියෙන්නේ. ඉතින් මේ 3 වෙනි භාවය හරහා ඔබ ඇති කරගන්නු ලබන මිත්‍ර සමූහයන් නැත්නම් සංනිවේදන දක්ෂතාවය ඔස්සේ සංනිවේදන ක්‍රියාකාරකම් ඔස්සේ ඔබ ආදා ගන්න යම් සමූහයන් එහෙම නැත්නම් විශේෂයෙන් වර්තමානයේ තාරුණ්‍ය පසු වෙන අයෙක් නම් විශේෂම ඔබ ආදාගත් ලබන ඒ ඔබගේ සමාජ ජාලා ඔස්සේ නිර්මාණය කර ලබන පරිසරය තුළදී යම් කිසි ඔබට යහපත් අන්දමට ඔබගේ අරමුණු වෙනුවෙන් හැසිරවීමේ හැකියාවක් පවතින කාලයක් විදියට මේ කාලය දකින්නට පුළුවන් හැකියාව තියෙනවා. ඊට අමතරව ඔබ වීරියෙන් වික්‍රමයෙන් විශේෂයෙන් ඔබගේ දැනුම කුසලතාවය පෙරදරි කරගෙන ඔබගේ සෝත්සාහයෙන් ඔබ නැගිටින්නට ඔබ සෝත්සාහයෙන් කරන්නට යන වැඩ කටයුතු වෙනුවෙන් ඔබගේ පෙර වාසනාව මුසු කරගනිමින් ඔබගේ ඒ සැපයට සුඛයට අදාළ ඔබගේ ඒ අරමුණු සඵල කරගන්නට අවශ්‍ය පාර හදලා දෙන කාලයක් විදිහට මේ කාලය අපිට දකින්නට පුළුවන් විශේෂයෙන් කුම්භ ලග්න හිමියන්ට. ඉතින් ඒ අනුව බලද්දිත් මේ සිකුරු ග්‍රහය 3 වෙනි භාවයේ ගත කරන කාලය ඔබට යහපත් වූ ප්‍රතිලාභ ලැබීමේ හැකියාවක් පවතිනවා. ඉතින් ඊට අමතරව අපි විමසද්දී මෙතන අපිට 4 වෙනි භාවයේ අධිපතිත්වය පවතින නිසා ඔබගේ මනස සිතුවිලි ගැන කතා කිරීමේ හැකියාවකුත් තියෙනවා. ඉතින් ඒ අනුව බලද්දී විශේෂයෙන් ඔබගේ සිතුවිලි පවා සමාජය තුළට යන්නට ඔබගේ වික්‍රමෙන් වීරයෙන් ඔබගේ හැකියාවන් ඔස්සේ ඉදිරියට යන්නට පුළුවන් අවශ්‍ය නැඹුරුවක් ඇතිවීමේ ප්‍රවණතාවයකුත් මේ කාලය තුළදී පවතින නිසා මනා ලෙස සැලසුම් සාගතව ඔබ කරන්නට යන වැඩ කටයුතු පිළිබඳව හොඳට සිතා බලා එය වඩාත් නිර්වද්‍යතාවයෙන් යුතුව අන් අය වෙත යන්නට ලෝකයා වෙතට යන්නට ඔබට අවශ්‍ය වාසනා ගුණය මුසු වෙන කාලයක් විදිහට මේ කාලයේ දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. මීන ලග්නෙන් උපන් ඔබගේ කේන්දරයේ විශේෂයෙන් ඔබගේ කේන්දරයේ 2 වෙනි භාවයට තමයි සිකුරු ග්‍රහය ගෝචර කරලා තියෙන්නේ. ඉතින් මේ 2 වෙනි භාවය ඒ පැමිණි සිකුරු ග්‍රහයට අධිපති භාවයන් මොනවාද කියන එක විමසුවොත් විශේෂයෙන් 3 වෙනි භාවයත් සහ 8 වෙනි භාවයේත් අධිපතිත්වය හිමි වෙනවා සිකුරු ග්‍රහයට. ඉතින් ඒ අනුව බලද්දී 3 වෙනි උපචය ස්ථානයක් වෙනවා. ඔබට අවශ්‍ය උදව් උපකාර සහිත ඔබගේ දියුණුව පිණිස වැඩ කටයුතු කරන්නට අවශ්‍ය සහයෝගය ලැබෙන ස්ථානයන් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඔබගේ වීර්ය වික්‍රමයෙන් ඔබ කරන වැඩ කටයුතු කෙරෙහි යම් නැඹුරුවක් ඇති කරන භාවයක් විදිහට මේ 3 වෙනි භාවය හඳුනා ගන්නට පුළුවන්. ඉතින් ඒ අනුව විමසද්දී විශේෂයෙන් මේ 2 වෙනි භාවයට පැමිණීම හරහා ඔබගේ දක්ෂතාවය කුසලතාවය වීර්ය වික්‍රමය ඔබගේ කතාව හරහා ප්‍රකට වීමේ ඒ ගුණාංගයේ සහිත කාලයක් විදිහට අපිට දකින්නට පුළුවන් මේ සිකුරු ග්‍රහය 2 වෙනි භාවයේ ගත කරන කාලය. විශේෂයෙන් විනෝදාත්මකව වැඩ කටයුතු ගීතයක් මුමුණමින් වැඩ කටයුතු වල නියැලෙන කාලයක් විදිහටත් මේ කාලය අපිට හඳුනා ගන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඔබට ඔබගේ කේන්දරයට සාපේක්ෂව ඔබ තරමක් දුරට සෞන්දර්යාත්මක මනසකින් සෞන්දර්යාත්මක ඇසකින් ලෝකයේ දෙස දකින ආයෙක් නම් විශේෂයෙන් කුටුම්බය තුල පවා තරමක් දුරට යහපත් අන්දමින් මෙහෙවන්නට පුළුවන් හැකියාවක් පවතිනවා. ඔබගේ කතාව සෞම්‍ය ස්වභාවයක් ඇති කරව ඔබට රසවත් ආහාර ලැබීමේ හැකියාවක් පවතිනවා මේ 2 වෙනි භාවයේ සිකුරු ග්‍රහය ගත කරන කාලය තුලදී. ඊට අමතරව විශේෂයෙන් මේ 8 වෙනි භාවයේත් අධිපතිත්වයේ පවතින නිසා සිකුරු ග්‍රහයට අදිසියේ සිදුවෙන සිදුවීම් ඔස්සේ මොකද මේ 2 වෙනි භාවයේ විදිහට අපි හඳුනා ගන්නවා ධනය. ඉතින් මේ ධනයට ඒ භාවයට පැමිණි මේ 8 වෙනි භාවයේ අධිපතිත්වයේ දරන මේ සිකුරු ග්‍රහය නිසා අදිසියේ ලැබෙන යම්කිසි විශේෂයෙන් අන්තිම කැමැති පත්‍ර වලින් එහෙම නැත්නම් අදිසියේ ඔබට ලැබෙන යම්කිසි දේපලක් මේ හරහා නිවේදනය වීමේ හැකියාවක් පවතිනවා. කෙසේ නමුත් අනිටු ප්‍රතිඵල ලැබීමේ හැකියාවකුත් පවතිනවා. මේ 8 වෙනි භාවය කියන්නේ ඔබ විසින් කරන ලද පෙර භවයන්හි කරන ලද අකුසල ක්‍රියාවන් හරහා ලැබෙන අනිටු ප්‍රතිඵල ලබා දෙන ඒ පිළිබඳ විමසන භාවය විදිහට අපි හඳුනා ගන්නවා. ඒ නිසා ඔබට ආගන්තුකව ලැබෙන යම්කිසි කරදර බාධක පැමිණීමේ හැකියාව පවතිනවා. ඒ හරහා ඔබගේ ධනයට යම්කිසි බලපෑම් කිරීමේ හැකියාවකුත් තියෙනවා. අයහපත් පැතිකඩේ පිළිබඳ අපි විමසද්දී. ඒ විතරක් නෙමෙයි කුටුම්බය පිළිබඳවත් එවැනි වූ යම්කිසි අවදානම්
විදියට දකින්නට පුළුවන් හැකියාවක් තියෙනවා. 8 වෙනි භාවයේ පවතින අනිටු පැතිකඩය පිළිබඳව විමසද්දී. ඉතින් මේ පිළිබඳවත් ඔබ සැලකිලිමත්ව මනා ලෙස මේ කාලය මාසයකට වඩා අඩු කාලයක් මේ සිකුරුගාහය මේ ස්ථානයේ පවතින්නේ. ඉතින් ඒ පිළිබඳව ඔබගේ වැඩ කටයුතු සැලසුම් සාගතව ඔබට ආගන්තුකව පැමිණෙන මොන හෝ කුමන හෝ බාධක ප්‍රශ්න ආවත් ඒ වලින් තරමක් දුරට මිදිලා ඔබගේ වැඩ කටයුතු අඛණ්ඩව ගලාගෙන ඒ වැඩ කටයුතු එක එල්ලේ කරගන්නට අවශ්‍ය පැතිකඩය ඔබගේ උත්සාහයෙන් සකසා ගන්නවා නම් මේ කාලය ඔබට සාර්ථකව මුහුණ දීමේ හැකියාවක් පවතිනවා. විශේෂයෙන් මේ අපි අවසාන වශයෙන් බලපු මීන ලග්න හිමියන්ට. හොඳයි, අපි ඒ බැලුවේ ඔබගේ ලග්නයට කොහොමද කියලා. මේ සිකුරුගාහය මේෂ රාශියට ප්‍රවිෂ්ඨ වුණාම සිදුවන්නේ සිදුවීම් පෙළ මොකක්ද කියන එක. ඉතින් අපි එතනදී අපි කතා බහ වුණා යම් කිසි ලග්නවලට හයාපත් අන්දමින් මේ සිකුරුගාහයගේ තැන්පත් වීම හරහා ඒ අනිටු ප්‍රතිඵල ලැබීමේ ප්‍රවණතාවයක් පවතිනවා යයි. ඉතින් මෙතනදී ප්‍රධාන වශයෙන් අපිට හඳුනා ගන්න පුළුවන් වෘෂභ ලග්න හිමියන්, විශේෂයෙන් ඒ ලග්නාධිපති ග්‍රහය 12 වෙන්නේ ගත කරපු ලග්නයේ විදිහට අපි හඳුනා ගන්නට පුළුවන්. ඊට අමතරව 8 වෙනි භාවයේ තැන්පත් වුණා සිකුරුගාහය කන්‍යා ලග්න හිමියන්ට. ඊට අමතරව වෘශ්චික ලග්න හිමියන්ගේ 6 වෙනි භාවයට තමයි මේ සිකුරුගාහය ගෝචර කරේ අයහපත් ප්‍රතිඵල ලබා දෙන භාවයන් පිළිබඳ විමසද්දී. ඊට අමතරව ඔබගේ කේන්ද්‍රයට සාපේක්ෂව යම්කිසි සිකුරුගාහයකින් අපලයක් පැවතිනවා නම්, එහෙම නැත්නම් සිකුරුගාහයට අයත් මහා දශාවක් හෝ අන්තර් දශාවක් ඔබ ගත කරනවා නම්, එහෙම නැත්නම් මේ සිකුරුගාහය ඔබගේ කේන්ද්‍රයේ තැන්පත් ස්ථානයකින් මේ සෙනසුරුගාහය හෝ රාහු කේතු වැනි තවත් ඒ කූරගාහය, එහෙම නැත්නම් අඟහරුගාහය වගේ කූරගාහයක් ගමන් කරනවා නම් මේ පිළිබඳ ඔබ තරමදුර සිතා බලා මේ ඔබට යම්කිසි මේ සිකුරුගාහයකින් එන අනිටු ප්‍රතිඵල වලින් අත්මි දෙන්නට අවශ්‍ය ශාන්ති කර්ම වලට යෙදෙන්න පුළුවන් හැකියාවක් තියෙනවා. ඉතින් මේ සඳහා විශේෂයෙන් අපි මේ සිකුරුගාහයට අයත් ප්‍රධාන වශයෙන් දිනය ලෙස අපි භාවිතා කරන්නේ සිකුරාදා දිනය. සිකුරාදා දිනේ සිකුරුගාහයට අයත් ඒ හෝරා විදිහට අපි හඳුන ගන්නා උදෑසන 6ත් 7ත් අතර කාලය. එහෙම නැත්නම් රාත්‍රී කාලය නම් 8ත් 9ත් අතර කාලය. ඉතින් ඒ සඳහා කරඳ වෘක්ෂයට තමයි විශේෂයෙන් මේ වෘක්ෂ වන්දනාව සඳහා සිකුරුගාහයට නිර්දේශ වෙලා තියෙන්නේ. ඊට අමතරව ඔබ බෞද්ධවත් පිළිවෙත්වල යෙදෙනවා නම් බෝධි පූජාවක් අවසානයේ මේ සිකුරුගාහයගෙන් එන අපලයෙන් මිදෙන්නට අවශ්‍ය ආශිර්වාදය පැතීමේ හැකියාවකුත් තියෙනවා. මේ බැඳු පිදුම් ඒ වෘක්ෂ වන්දනා ක්‍රම දෙකේදීම ඔබට පුළුවන් ඒ සඳහා ගිනිකොන දිශාව භාවිතා කරන ගිනිකොන දිශාවට ගිතෙල් පානක් දැල්වලා ඒ සිකුරු හෝරාවෙන් ඔබට ප්‍රාර්ථනාව කරන්න පුළුවන් සිකුරුගාහයෙන් පැමිණෙන අපල වලින් මිදෙන්නට ආශිර්වාද ලැබේවා යයි පතා. ඒ සඳහා විශේෂයෙන් ශ්ලෝක මේ සිකුරුගාහය වෙනුවෙන් ගායනා කරන ශ්ලෝකයේද ගායනා කරමින් ආශිර්වාද ඉල්ලීමේ හැකියාවක් පවතිනවා. ඒ සඳහා ඔබට පුළුවන් හිමකෘන්ද මුනාලාභං දෛත්‍යානම් පරමං ගුරුම් සර්වශාක්ත ප්‍රවක්තාරම් භාර්ගවම් ප්‍රණමාම්‍යං කියන ඒ ශ්ලෝකය, ඒ ස්තෝත්‍රය ඔබට ගායනා කිරීමේ හැකියාවක් තියෙනවා. විශේෂයෙන් ඇවතුම් පැවතුම් ලෙස මේ සිකුරුගාහයගෙන් පැමිණෙන අපල සඳහා ඔබ භාවිතා ඔබගේ එදිනදා ජීවිතයේ ඔබගේ කටයුතු වෙනස් කිරීම හෝ දන් දීම වගේ වැඩ කටයුතු වලටම නිරත වෙනවා නම් විශේෂයෙන් දන් දීම සඳහා නම් ගිතෙල් මිශ්‍ර කිරිබතක් දන් දීම වඩා යහපත් වෙනවා. එහෙම නැත්නම් ඔබ සත්කාරයේ කරන උදව් උපකාර විදිහට අපි විමසද්දී විශේෂයෙන් තරුණ ස්ත්‍රියන්, රෝගී තරුණ කාන්තාවන්, එහෙම නැත්නම් ගර්භිණී මාතාවන්, ඔබගේ සොයුරියන්, ඔබගේ යෙහෙලියන් වගේ අයට උදව් උපකාර කිරීම, ඔවුන් වෙනුවෙන් යම් කිසි අයුරකින් ඔවුන්ගේ වැඩ කටයුතු සඳහා ධනය, කාලය, ශ්‍රමයෙන් යම් කිසි කැපකිරීමක් කරන්න පුළුවන් නම් එය වඩා යහපත් වෙනවා. ඊට අමතරව ඔබට පුළුවන් ඔවුන්ට ඇඳුම් වස්ත්‍රාභරණ, එහෙම නැත්නම් සුවඳ විලවුන් වගේ සිකුරුගාහයට ආයත් තවත් ඒ නිවේදිත ද්‍රව්‍යයන් වලින් ඔවුන්ට සත්කාර කරන්නට. ඊට අමතරව ඔබ දියමන්ති පැළඳීමෙන් මේ පැමිණෙන අපල වලින් අත්මි දෙන්නට පුළුවන් හැකියාවකුත් පවතිනවා. කෙසේ නමුත් මෙවැනි වූ ශාන්ති කර්මවල යෙදෙන අතරතුර ඔබගේ වැඩ කටයුතු අඛණ්ඩව මේ විශේෂ මේ කාලීනව පවතින ආර්ථික දුෂ්කරතාවයන් හමුවේ ඔබගේ වැඩ කටයුතු අඛණ්ඩව ඉතාමත් පහසුවෙන් ඔබගේ ජීවිතය ගලාගෙන යන්නට විශේෂයෙන් මම ඔබට නිර්දේශ කරනවා. ඔබගේ පවුලේ එහෙම නැත්නම් ඔබගේ ඔබට විශ්වාසදායී ඔබගේ
දෛවඥයා එහෙම නැත්නම් ජ්‍යොතිෂ්‍යවේදියා හරහා ඔබගේ ඉෂ්ට දේවතාවන් සොයාගෙන වැඳුම් පිදුම් කටයුතු වල නිරත වෙන්නට යයි. මොකද මේ පවතින ඒ කාලානුරූපීව පවතින දුෂ්කර කාලයෙන් අත්මිදින්න ඔබගේ ජීවිතයේ එදිනදා කටයුතු පහසුවෙන් ගෙනියන්න අවශ්‍ය ආශිර්වාදය, ඒ අවශ්‍ය මාර්ගය විවර කර දීමේ හැකියාව පවතිනවා ඔබගේ ඉෂ්ට දේවතාවන් වහන්සේලාට වැඳුම් පිදුම් කිරීමේ. ඉතින් ඒ පිළිබඳවත් ඔබ අවධානය යොමු කරමින් ඉදිරියටත් මේ වගේම සිදුවන ඒ ග්‍රහ මාරුවකින් ඔබව දැනුවත් කරන අභිලාෂයෙන් යුතුව විශේෂයෙන් මේ සක්වල අඩවිය YouTube channel එක නරඹන ශ්‍රී ලංකා වාසී සහ ලෝක වාසී සියලුම ජනතාවට නැවතත් තවත් වීඩියෝකින් මුණ ගැහෙන අපේක්ෂාවෙන් යුතුව මම අදින් ඔබගෙන් සමුගන්නවා. ස්තුතියි.